හොඳයි කවුරුත් එක සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දීලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุรามิเรยมัจเจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิसमन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सघ्घे मुक्तिदं ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ යං කිංචි නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා සද්ධර්මලාභී වාසනාවන්ත
සත්පුරුෂ පින්වතුනි, මේ නිවසේ අද සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ මීට දින 7කට පෙර ජන්මාන්තරගත වෙච්ච W ජයදේව එපින්වත් මහත්මයා වෙනුවෙන් එතුමාට පින් අනුමෝදන් කිරීම සඳහා මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරලා මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ ඒ මියගිය ප්‍රාණකාරයාට පරලොවට සංග්‍රහ කිරීමටයි. මේ පින්කමේ දායකත්වය ලබන්නේ ජී නන්දාවති, ළඟට බෑනා සංක කෞශල්‍ය, දුවවන චතුරිකා ජයමාලි ඇතුළු තමන්ගේ ඥාති පිරිස ඒක රාශි කරගෙන මේ පින්කම සිදු කරනවා. බොහොම හොඳට බණ අහන්න ඕන පින්වතුනි. අහපු බණ හිතේ ධාරණය කරගන්න ඕන. හිතේ ධාරණය කරගෙන ඒ අනුව අපි ජීවිතේ ගුණ නගා ගන්න ඕන. බුදුහාමුදුරුවෝ අපට දේශනා කරේ ඔය අනුශාසනාව තමයි. අපිට ලැබිලා තියෙනවා හොඳම වාග්ය සම්පන්න කාලවකවානුව. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන වටපිටාවක් අපට තියෙනවා. බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටිනවා හා සමානව උන්වහන්සේ ස්වම්බුද්ධියෙන් දේශනා කරපු ධර්මය ජීවමානව තිබෙනවා පින්වතුනි. ඒ වාගේම අපි ධර්මයේ තියෙන රටක තමයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. සමහර ප්‍රදේශ තියෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අපහසුයි. සමහර රටවල් තියෙනවා මේ උතුම් පිළිවෙත තියෙන රටවල් බොහොම අඩුයි. ධර්මය අහන්න අවකාශ නැහැ. ඒ නිසා අපි ඒ හැම පැත්තකින්ම බලනකොට හරිම වාසනාවන්තයි. ඒ වාසනාවන්තකම තව තවත් උපමට්ටම් කරන්න තමයි අපි උත්සාහ ගන්න ඕන. මාණික්කයක් උපදාන්න තව තවත් ඒකේ දීප්තිමත් භාවය වැඩි දියුණු වෙනවා. ඒ වගේ අපට මේ ලැබිලා තියෙන සන සම්පත්තිය සහිත මේ මනුස්ස ආත්මි වටිනාකම අපි අවබෝධ කරගෙන අපේම බුද්ධිය තුළින් අගුණ අදහම් දුරු කරගෙන ගුණදහම් වැඩි දියුණු කරගෙන මේ සංසාර බය දැකලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ මාවත ඔස්සේ ගමන් කරොත් අපට අපේ විමුක්ති සෝය සස්සස් කරගන්න. දැන් මෙතන ඉන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව බොහෝ කුසල් දහම් කරපු පිරිස්. සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන් පිරිස ඉන්න පුළුවන්. සෝවාන් මාර්ගඵල ලබනවා කියලා කියන්නේ සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන් මාවත තමා තුළින් අවබෝධ කරගන්න කියන එක. මේ පින්වත් පිරිසට මේ පිළිවෙත් හරියාකාර අනුගමනය කරනවා නම් ප්‍රායෝගිකව ඒක මතු කරගන්න පුළුවන්. මේක වැහිලා තියෙන්නේ. කුමකින්ද වැහිලා තියෙන්නේ? නීවරණ පහකින්. කාම ඡන්දය. අපි හැම තිස්සෙම මේ පංචේන්ද්‍රියන් ආධාර කරගන්නේ කුමටද?
මේ ලෝකෙන් සැප විඳින්. ඇහෙන් රූප දැකලා ඒවා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා මිත්‍යාවට ගොදුරු වෙලා මම මගේ කියන මමත්වයේ තුලින් ඒ තුල සංතරපණය වේ. සැප හොයන්නේ. එහෙම නේද අපි පුරුදු වෙලා තියෙන්නේ. කනට හෙන ශබ්දයක් පෙකෙමයි. ඒකම තුල සංතරපණය කරන්නට ආස්වාදී විඳින්න ඒ පුරුද්ද තමයි හැමතිස්සෙම අපි මතු කරගෙන මේ සංසාරේ ඉපදිමින් මැරෙමින් ආවේ. මාත් එහෙමයි. මේ පින්වත් පිරිසත් එහෙමයි. මේ සංසාරේ එක්තරා නැවතුම් පොළක්. මේ නැවතුම් පොළෙන් අපි ඊළඟ භවය කුමන භවයක උපදීද කියලා අපිට කියන්න බෑ පින්වත්. එච්චරටම සංසාර බයයි, සංසාර ගමන දීර්ඝයි. කල්ප 100,000 ගණන් දේශනා කරන මා ඇතුළු මේ පින්වත් පිරිසත් ඉපදෙමින් මැරෙමින් යන ගමනක් නේ. බුදුවරු 5,12,27 දෙනෙක් මේ ලෝකේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන තියෙනවා. අපිත් ඒ කාල වකවානු තුල එන ගමන. තාමත් සංසාරේ. මොකක්ද හේතුව? අපි මේ ධර්මය අහලා අපේ බුද්ධියට දාලා අපි මේක අපේම අවබෝධය තුලින් මේ යථාර්ථය දකින්න උත්සාහයක් ගත්තා. ඒ දකින්න උත්සාහයක් ගත්තේ නැත්තේ නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා මමායනය තුල ක්‍රියාත්මක වෙලා ඒ තුලින් අපි සැප හොයන්නම ගත්තා. බුදුහාමුදුරු දේශනා කරනවා. සබ්බේ පෘථග්ජන උම්මන්තක. අපි උම්මන්තකයෝ වගේ වැඩ කරන්නේ. දැනුත් එහෙම නේද? දැන් තියනවාද මේ ලෝකේ බලන්නකෝ අපිට තියනවාද යම් කිසි සාරගර්භ විදිහට සාරධර්ම විදිහට අපි කටයුතු කරන්න පිළිවෙතක් අපි අනුගමනය කරනවා. දැන් තමන්ට ඇඟිලි තිත් කරලා බලන්න. තමා පිළිබඳව දන්නේ තමන් පමණයි. වෙන කවුරුවක්වත් දන්නවද? වෙන කවුරුවක්වත් දන්නේ. තමා කරන සියලුම දේවල් සිත මුල් කරගෙන මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන කරන සියලුම දේවල් දන්නේ තමන් පමණයි. සමහර වෙලාවට ඒවත් දන්නේ නැති වෙයි. මොකද? අසිහියෙන් වැඩ කරන්නේ. ප්‍රතිපත්ති තුල නෑනේ. දුවන්නම් වාලේ දුවන ගමනක් නේ දුවන්නේ. මිනිස්සුયો වගේ හිටියට අපි ළඟ තියනවාද මේ මනුස්සකම් සමහරට අපි හිතන්න ඕන, අපි බලන්න ඕන. අපි මිනිස්සුયો වගේද හැසිරෙන්නේ? අමනුස්සයෝ වගේ. තිරිසන්නු වගේ. ප්‍රේතයෝ වගේ. යක්ෂයෝ වගේද? මොකද තමන් පිළිබඳව දැන තමන් විතරයි. අපි හැමතිස්සෙම තමන්ට ඇඟිල්ල දික් කරලා බලන්න ඕන. තමාගේ සියලු යහපත් පැත්ත හෝ අයහපත් පැත්ත හෝ දන්නේ තමන් පමණයි. බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ මෙන්න මේක තමන්ගේ මේ ලැබුණු සන සම්පත්තිය ආධාර කරගෙන මේ පංචේන්ද්‍රියන් ආධාර කරගෙන තමන්ට ලැබිලා තියෙනවා බුද්ධිය. හැම දෙයකින්ම තමන් අංග සම්පූර්ණයි. අද අපි වගේම පිරිස් ඉන්නව නේද? පංචේන්ද්‍රිය නැහිමි වෙච්ච අය. නැද්ද මේ ලෝකේ? අපිත් හිටිය දරුවෝ උතන. පංචේන්ද්‍රිය නැහිමි වෙලා. මන්ද බුද්ධික භාවයටපත් වෙලා. දැන් අපි එතන නෙමෙයි නේද ඉන්නේ? දැන් අපි ඉහළ තැනක නේද? දැන් අපි ඉහළෙන් ඉහළටම යනවද? එහෙම නැත්නම් පහළට වැටෙනවද? තීරණය කා සතුද තියෙන්නේ? තමන් සතුවයි නේද තියෙන්නේ? තමාගේ ගැළවීම තියෙන තමන් ළඟයි නේද?
ඒ ගැලවෙන මාවත බුදුහාඳුරුව අපට පෙන්වලා දුන්නා. ඒ මාවත හිලිපිලි කරගෙන යන්න ඕන තමන් විසින්මයි. එහෙනම් තමන් කල්පනා කරන්න ඕන. මම මේ සංසාරේ තනියම අපගමන. එහෙම නේද? අරන් ආවේ කුසල අකුසල් පමණයි. සම්මුතිය තුල දෙමව්පියන් දාව බිහි වුණා. සම්මුතියේ දෙමව්පියන් හැට බාරගත්තා. ඒ දෙමව්පියන්ගේ දෙමව්පියෝ. ඒ දෙමව්පියන්ගේ සහෝදරයෝ. මේක නේද සංසාරයේ ස්වභාවය. බුදුහාමුදුරු දේශනා කළේ සංසාර ගමන සරු කරන පැත්තක් නෙවෙයි. සංසාර බය දැකලා සංසාර ගමන කෙටි කරගන්න. කෙටි කරගන්න පිළිවෙත අනුගමනය කරන්න. ඒ පිළිවෙත අනුගමනය කරන කෙනාට තමයි බුදුහාමුදුරු දේශනා කළේ ප්‍රඥාවන්තය. දැන් අපි ඒක අපේම බුද්ධිය තුළින් ක්‍රියාත්මක කරන්න තම නැනපමණින් දැනගත යුතුයි. ඒක ක්‍රියාත්මක කරන කෙනාට ප්‍රඥාවන්තව තමන් කටයුතු කරනකොට අන්න තමන්ට දැනෙනවා ජාති පිදුක්ඛා. ජාති දුකයි. දැන් අපි ඔය පංච ඉන්ද්‍රියන්ට ගන්න සියලුම දේවල් සදාකාලිකද? දකින්න උත්සාහයක් ගතද මේ පින්වත් පිරිස? තමන්ගේ බුද්ධිය තුලින් විමර්ශනය කරලා බලන්න. සියලු දේවල් නිට්ටයද අනිත්‍යද? තීරණය කරලා බලන්න තමයි. විමර්ශනය කරලා බලන්න. නිට්ටය නෑ අනිත්‍යයි කියලා තමන්ට අවබෝධ කරගන්න. තමන්ගේ බුද්ධිය. තමන්ගේ බඹයක් පමණ මේ ශරීර කූඩුවේම තමන්ට දකින්න පුළුවන් මේ සියලු දේවල් අනිත්‍යයි කියලා. මව් කුසේ කලලයකට බිහිවිච්ච කලල නේද බිලිඳුරුවක් බවට පත් වෙන්නේ. උපත එක්කම මරණය ගෙනල්ලානේ. උපතයි මරණේ දෙකම එකට සිද්ධ වෙන්නේ. මේක දකින්නේ කොහොමද බුදුහාමුදුරුවෝ? දකින දහමක් දැක දැක නිවෙන දහමක් දැක දැක රත් වෙන දහමක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේක අසුභවාදී දර්ශනයකුත් නෙමෙයි. බොහොම හොඳ සරු සැප සම්පත් අභ්‍යන්තරයෙන් තමන්ගේ බුද්ධිය තුලින් නිවීම මතු කරගෙන මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලු දේවල් පරිශීලනය කරන්න. ජීවත් වෙන්න මිනිස්යන්ට අවශ්‍ය හිසට වහලා තියෙන්න ඕන. නේද? ඒ අවශ්‍ය දේවල් ලබා ගන්න රැකියාවක් කරන්න ඕන. ආහාර පාන ගන්න ඕන. බෙහෙත් ගන්න ඕන. ඇඳුම් ආයිත්තම් ගන්න ඕන. සියලු දේවල් බුදුහාඳුරෝ තමන්ට ලබා ගැනීම සඳහා යම්කිසි රාමුවක් තුල සම්මත ලෝකේ ඒ රාමුව තුල ඉඳගෙන ධර්මානුකූලව තමන්ගේ ජීවන රටාව ගෙනියන්න කිව්වා. ධර්මානුකූලව මේ හැම දෙයක්ම තමාගේ බුද්ධිය තුලින් විමර්ශනය කරමින් බුදුහාඳුරන්ගේ පිළිවෙතට අනුව ක්‍රියාත්මක කරනවා නම් අන්නේ අය ඉන්නේ බුදුහාඳුරු දේශනා කරපු සම්මා දිට්ඨිය තුල. දැන් තමන් ඉන්නේ සම්මා දිට්ඨිය තුලද? සම්මා දිට්ඨිය කියන්නේ කොහොමද? සිහිය. සිහියෙන්ද වැඩ කරන්නේ නැත්නම් අසිහියෙන්ද? තමන්ට ඇඟිලි දික් කරලා බලන්න. සිහියෙන් වැඩ කරන කෙනා තමයි හැම දෙයක්ම පිළිවෙලට කරන්නේ. සිත පාලනය කරගන්න. කය පාලනය කරගන්නවා. වචනය පාලනය කරගන්නවා. තුන්දරම
තමන් යම් සංයමයකට යුතුව තමන් ක්‍රියාත්මක වෙලා මේ හැම දෙයක්ම තමන්ගේම බුද්ධිය තුළින් සියලු දෙනාටම හිතසුව පිණිස තමන්ට පමණක් නොවේ. මෙලව පරලව ලෝකෝත්තර වශයෙන් සැනසීම ළඟා කරගන්න ආකාරයට තමන්ගේ ජීවන චර්යාව ගෙනියනවා. කරන්න බැරිද? කරන්න මාවත බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා නේද? තමන් ඒක අනුගමනය කරනවද? එහෙමත් නැත්නම් ඔය දුවන්නම් වාලේ ගමනක්ද යන්නේ? දැන් තමන්ට ඇඟිලි දික් කරලා බලන්න. හිතන්න එපා මිනිස්සු වෙලාම අපි ඉපදී කියලා. එච්චරටම මේ මනුස්ස ආත්මයක් ලබන්න හරිම දුර්ලභයි. දුර්ලභංච manussත්තං. මනුස්ස ආත්මයක් ලබලා උප්පත්තිය ලබන්න. කන කැස්බෑවා වියසිදුරෙන් අහස දකින්නවා. දැන් අපිට ඒක ලැබිලා තියෙනවා නේද? අපේ පංචේන්ද්‍රියන් අපිට හොඳට පිහිටලා තියෙනවා නේද? එහෙනම් අපි කුමක්ද කරන්න ඕන? තමන් දැන් මාවත දෙකක් බුදුහාඳුරු පෙන්නලා තිබෙනවා. යා යුතු මග, නොයා යුතු මග. තමන් සතුව තමයි ඒක තියෙන්නේ. එහි පක්ෂිකයි. ඒව බලව. ඕපනයිකයි. විවෘතයි ඕන කෙනෙක්. පච්චත්තං වේදි සබ්බෝ. තමන්ට මේක ප්‍රත්‍යක්ෂයට තමන්ගේ ස්වම්බුද්ධියෙන් කොහොම නිදහස්ව විමර්ශනය කරලා විකෘති ඥාණයෙන් බැහැර වෙලා විකෘති තත්ත්වෙන් බැහැර වෙලා ප්‍රකෘති තත්ත්වයටපත් වෙන්නේ. විකෘති තත්ත්වය කියන්නේ මස් ඇසින් බැහැර වෙලා මනස තුලින් ප්‍රඥාව මතු කරගෙන මේ පිළිවෙත තමන් අනුගමනය කරන උත්සාහ ගන්නවා නම් අන්න එහෙම කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ ජාතිය දුකයි කියලා. දැන් තමන්ට මේක වැටහෙන්න ඕන. ඒ වැටෙන පිළිවෙත තමන් අනුගමනය කරන්න ඕන කියලා තීරණයක් තමන්ගේ බුද්ධිය තුළින් දක්වනවා. දැන් අපි වයසට ගිහිල්ලා නැද්ද දරුවනේ? අර බිලිඳු වයස, කලලේ බිලිඳු වයසක් බවට පත් වුණා. ලදරු වයසපත් වෙලා නේද? මැරීම සිද්ධ වෙලා නැද්ද? ළමා වයස පහු වෙලා නැද්ද? දැන් මේ තරුණ වයස මේ දරුවගේ මේක වේවි ඇහැට අපිට පේනවා නිට්ටයයි කියලා. මේ සියලු දේවල් මේ පරිභෝජනය කරන පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන සියලු දේවල් ඇල්පෙනෙත් ඉඳලා සියලු දේවල් අපිට පේනවා පීවිය හැට හොඳට තියෙනවා කියලා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සවිඥානික කියන්නේ පණ තියෙන ඇහැට පෙනෙන ඉනිකුණ්ණන් ඉඳලා සියලුම සත්වයින් මිනිස්යන් ඇතුළු සියලුම දේවල් අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්චාති. තමන්ගේ බුද්ධිය තුළින් දකින්නේ යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවන්තව මේ පිළිවෙත අනුගමනය කරන්න උත්සාහ ගන්න කෙනා තමයි මේක දකින්නේ. අත නිබ්බන්ධති දුක්ඛේ. තමන්ගේ ස්වම් බුද්ධිය තුළින් මේ පිළිවෙත අනුගමනය කරලා නිවීම මතු කරගෙන තමන්ගේ විමුක්තිය ඒස මග්ගෝ විසුද්ධිය. විසුද්ධිය කියන්නේ සෝවාන් මාර්ගඵල ලබා ගන්නට වහවහ කොහොමද? හිස්ස ගිනිගත් කෙනෙක් සිසිල් ජල ධාරාවක් සොයන්නාසේ මේ උතුම් ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්නේ. මේ කන කිරීමක් නෑ. බුදුහාඳුරෝගේ දර්ශනය හරිම නිදහස්. බල කිරීමක් නෑ.
ඒක තමාගේ බුද්ධිය තුළින් දකින්න ඕන. මේකට අවශ්‍ය වෙන්නේ තමන්ගේ උත්සාහය පමණයි. බුදුහාමුදුරන් දේශනා කරපු මේ ධර්මයේ කෙරෙහි පැහැදීමක් පමණයි. පැහැදීමක් නැත්තම් තමන්ට මේ දේ කරන්න බෑ. දැන් සමහර වෙලාවට අපේ තරුණ සමාජේ සමහර තරුණයන් කල්පනා කරන්නේ මොකක්ද? තරුණ ජවයට. ඒගොල්ලෝ හිතන්නේ එක පාටම අපි උඩින් ඇවිල්ලා ලොකු වුණා කියලා. ඒගොල්ලෝ දන්නේ මේ කලලේ බිලිඳු වයසටපත් වෙලා, ළමා වයසටපත් වෙලා, ලදරු වයසටපත් වෙලා මේ එන ගමනක් මේ අපේ අම්මා තාත්තාගේ කුසෙන් තමයි අපි බිහි වුණේ. අම්මා තාත්තා නැත්තම් අපි මේක ලෝකේ අද නැහැ. අම්මා මව් කුසට ආපු වෙලාවේ මාව කොච්චර ආදරෙන් රැක බලා ගත්තද? මං වෙනුවෙන් අපේ අම්මා කොච්චර ජීවිත පරිත්‍යාගයක් කළාද? මගේ අම්මා කොච්චර දුක් අන්දරාවක් වින්දද? නෑ. හැබැයි හැම තරුණ දරුවෝම නෙමෙයි. සමහර බෝසත් තරුණ දරුවෝ ඉන්නවා. බෝසත් ගති පැවතුම්. මේ බෝසත්ත්වෝ මේ දරුවෝ. බෝසත් අම්මලගේ තාත්තලගේ දරුවෝ බෝසත් දරුවෝ. ඒ වගේම ඉන්නවනේ. ඊට පරිබාහිරව පිරිසුත් ඉන්නවනේ. කවදාකවත් අඩුම තරම් පංචශීල ශික්ෂා පදවත් පහවත් හරියට සමාදන් වෙන්නේ නැහැ. ඒක ගැන විශ්වාසයක් නැහැ. මිත්‍යා දෘෂ්ටි භාවයෙන් ඉන්නේ. බුදුහාඳුරන් දේශනා කරපු ධර්මයේ ගැන පැහැදීමක් නැහැ. නැවත ඉපදීමක් නැහැ කියලා විශ්වාස කරන්නේ. දන් දුන්නම ආනිසංස නැහැ කියලා විශ්වාස කරන්නේ. එහෙම පිරිසුත් ඉන්නවා. නානත්ත කායා නානත්ත සංඥා. දැන් තමන් ඉන්නේ කොතනද කියලා තමා තුලින් දකින්න පුළුවන්. මම මුලින් දේශනාවේ සඳහන් කළානේ තමන් පිළිබඳ තමන්නේ දන්නේ. මං කොතනද ඉන්නේ? කොයි තැනද මං ඉන්නේ? එහෙනම් මේ පිළිවෙත තමන් අනුගමනය කරනවා නම් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. තමන්ගේ බුද්ධිය තුලින් මේ සියලුම දේවල් తాවකාලිකයි. මේ පංච ඉන්ද්‍රියට ගෝචර වෙන සියලුම දේවල් සදාකාලික නැහැ. ඉතිරියක් නැතිව අපි පරිභෝජනය කරන ඇල්පෙන්සින්දල සියලුම දේවල් අනිත්‍යතාවයටපත් වෙනවා. මෙන්න මේක තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ කරගත්තේ නැති නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ දුක්ඛේ අඥානං කියලා. දුක පිළිබඳව පිළිසිඳ දැනගත්තේ. ඒ දුක පිළිබඳව පිළිසිඳ දැනගත්ත නැති නිසා තමයි මා ඇතුළු ඔබ හැමදෙනාමත් අර තල 31ක් බුදුහාමුදුරු අපට දේශනා. සතර අපාය. තිරිසන් අපාය, പ്രേත අපාය, අසුර අපාය, නිරය. ඔය තැන්වල මාත් ඉපදුනා මේ අත. සංසාරේ දීර්ඝයි. කෙලවර හොයන්නත් බෑ, මුල හොයන්නත් බෑ. ඒ වගේම දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මනුස්ස ලෝකයේ ඇතුළු දිව්‍ය ලෝක 6ක් තව තියෙනවා. කාම ලෝක. මේ කාම ලෝකය මේ මනුස්ස ලෝකේ. චාතු මහා රාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණ රතිය, පරිවිද්‍ය. ඔය තිබුණා. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒ 16ත් අපි ඉපදුනා. අරූපී බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ආකාසායන් ඡායතනෙ, විඥානං ඡායතනෙ, නාව සංඥා, නේ සංඥා. ඔයත් ඉපදුනා. තල 31කම මා ඇතුළු ඔබ හැමදෙනාම බුදුහාමුදුරු දේශනා කරේ ඒ තල 31 තුල නිවන නැහැ. නිවන මෙන්න මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන කෙනාට තමන්ගේ බුද්ධිය තුලින් දකින්න පුළුවන්. අන්න ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ. යෝ ධම්මං පස්සති සොමං පස්සති. ධර්මයේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. තමන්ගේ සිතට එන චෛතසික ධර්මයන් දකින්න. බොහොමයක් අපේ සිතට එන්නේ මොනවද? අකුසල්.
කුසල් සිතිවිලි එනවද අපට? නෑ අකුසල් ඉන්නේ. මොකද කැමැත්ත අකමැත්ත උනේ. ඕකනේ අපි පුරුදු වෙලා තියෙන්නේ. මොකක් නිසාද? තණ්හාව නිසා. මෙතෙක් කල් අපි තණ්හාවට දාසකම් කළා. තණ්හාවට දාසකම් කරමින් ආවා සැපයි කියලා මේ පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් සදා කාලිකයි කියලා අපි සන්තකිය තබන්නොත්. මේව දාලා යන්න බැරි කොට මොකද වෙන්නේ? නැවත වරක් ගිහිල්ලා එනවා ආයි. එන්නේ මිනිස්සු වෙලාද? හිතන්න එපා මිනිස්සු වෙලා කියලා. අර කූඩුවට තමයි වැටෙන්නේ. තිරිසන් කූඩුවට. ගෙවල් දොරවල් බුදුහාමුදුරුවෝ හොඳට මේවා පරිශීලනය කරන්න කිව්වා. හොඳට ලස්සනට ගෙවල් දොරවල් හදා ගන්න මාලිගාවල් වගේ. යාන වාහන ලබා ගන්න. තමන්ට අවශ්‍ය කරන දේවල් ඇඳුම් ආයිත්තන් තමන්ට ඍසි පරිදි තමන්ට ධනෙ තියෙනවා නම් ඒක තමන් පාලනයක් ඇති කරගෙන පාලනයක් තියෙන බුදුහාමුදුරන්ගේ දර්ශනය තුල දෙමව්පියන්ට සලකන්න ඕන. ඒ වගේම ආගම දහම වෙනුවෙන් භික්ෂු මහා සංඝරත්නයේ සියලුම පූජකතුමන්ලගේ ඒ දේවල් ඉෂ්ට කරන්න තමන්ට පුණ්‍ය ශක්තිය තියෙනවා නම් ඒව කරන්න ඕන. ඒ වගේම තමන්ගේ ඥාති හිතේසින්ට ඒ කරන්න තියෙන යුතුයකම් කොටස ඉෂ්ට කරන්න ඕන. ඒ වගේම අසල්වැසියෙකුගේ යුතුයකම් කොටස. ඒ වගේම නැති බැරි අය දී යුක්තණ්ඩක් දෙන්න නොදී යුක්තණ්ඩක් දෙන්න ඕන. ඒ හැම දෙයක්ම තමන් හරියට හොඳට තමන් යම්කිසි පිළිවෙතකට අනුව ඒවා සියල්ලක්ම හැමදිනාටම හිතසුව පිණ තමන්ට වගේම හැමදිනාගේම යහපත මගේ යහපතයි. හැමදිනාගේම දියුණුව මගේ දියුණුවයි. මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසායි. අන්න එහෙම දූරදර්ශීව ධර්මානුකූලව ධම්මානුධම්ම ප්‍රතිපatti තුල ක්‍රියාත්මක වෙන උත්සාහ ගන්න. ප්‍රඥාවන්තයා සියලු දේවල් සිද්ධ කරන්නේ බොහෝම ප්‍රභාෂර මනසකින් යුතුව. දැන් අපි තමන් එහෙමද කරන්නේ කියලා දැන් මේ ඇත්තන්ට හිතන්න. අපි ඒ විදිහට අපි තවත් කෙනෙකුගේ ජීවන දැක්කම සතුටු වෙනවද අසතුටු වෙනවද? අපේ ප්‍රාණය ඝාතනය කරගන්නවද අපි? ඊර්ෂ්‍යාවක් ඇති. ඊර්ෂ්‍යාව කියන්නේ මොකද්ද? තමන්ගේ දේ ධාතු රත් කරගන්න එකනේ. එහෙම නේද? ඒක ප්‍රාණඝාතයක්. සතුන් මරණ එක මේ සත්ත්ව ඝාතනයකට වඩා ඝාතනයක් ඒක. ඒ වගේම අන්සතු දෙයක් තමන් සතු කරගන්න උත්සාහ ගන්නවා නම් ඒක හොඳ වැඩක්ද? අදත්තා දානයක්. නේද? ඒ හැම දෙයක්ම තමා තුළින් තමට තමාගේ බුද්ධිය මේ වෙලා ඒ හැම දෙයකම ආදීනිය දකින්න පුළුවන්. ඒවෙන් බැහැර වෙන්න තමන්ට වහවහ උත්සාහ ගැනීමක්. ඒ ප්‍රතිපatti තුල ක්‍රියාත්මක වෙන උත්සාහ ගන්න කෙනා උන්චි අකුසලයක්වත් කරන්න නැහැ. අඩුම තරමේ මధుරයක්වත් මරන්න හිතෙන්නේ නැහැ. ඒ මොකද එයාට හොඳට ඥානවන්තව හිතන්න පුළුවන්. එයා හිතනවා මමත් මේ මధుරව වෙලා මේ තිරිසන්නාත්ම ඉපදුනා. දැන් ওই මధుරෙක් කියලා ඇවිල්ලා ඉන්නේ මගේ ඥාතිවරයෙක් එන්නේ නැති. බුදුහාඳුර එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා අරබියා දේශනා කරනවා කඩිරැල් පෙන්නලා මහණෙනි ඔය යන කඩිරැල තුල සක්විති රජ විත්තයත් ඉන්නවා. බලන්න කොච්චර සංසාර බයිද කියලා. බලන්න මිනිස්සුયો අපිට හොඳට සමීක්ෂණය කරන්න පුළුවන් මෙපමණ ප්‍රමාණයක් ඉන්නවා කියලා. භූමි ගුහාවක් අරගෙන අපිට පුළුවන් ද භූමි මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා කියලා කියන්නේ. සත්මහා සාගරේ ඉන්න මත්ස්‍යයන් කොපමණ ඉන්නවද කියලා අපිට පුළුවන් ද ගණන්. මොකද එච්චරටම තිරිසන් ආත්මවල තිරිසන් ප්‍රජාව බහුලයි. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ අපට ලැබෙලා තියෙන්නේ හොඳම අවස්ථාව. මේක පැහැර හරිනවද? එහෙමත් නැත්නම් වහ මේ ප්‍රතිපatti තුල ක්‍රියාත්මක වෙලා
මේ තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගන්නවද කියලා තීරණය තමන් සතුවයි තියෙන්නේ. එහෙමනම් තමන් කල්පනා කරන්න ඕන. මං කළ යුත්තේ මොකක්ද? මං නොකළ යුත්තේ මොකක්ද? මම මේ උතුම් පිළිවෙත අනුගමනය කරලා මගේ මේ ලැබුණු මනුස්සාත්මේ මං නිවීමක් මතු කරගන්නවද කියන තීරණය තමා තුළින් මතු කරගෙන කරන්න. අන්න එහෙම එනා තමයි බුදුහාමුදුරු දේශනා කළේ. ජාතිය දුකයි කියලා. තමන් ඒ අවබෝධය තමන්ගේ බුද්ධිය තුළින් මතු කරගෙන තමයි මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන මේ සියලු දේවල් මේ පරිභෝජනය කරන්නේ. සියලුම දේවල් පංචකාමයේ සකස් කරන්නේ. පංච උපාදානස්කන්ධය සකස් කරන්නේ. පංචකාමයේ නැත්තම් පංච උපාදානස්කන්ධය නැත්තම් පංච නීවරණ කියන එක ප්‍රහාණය කරන්න. අපි නිවන උඩ ඉන්නේ. නිවන වහගෙන ඉන්නේ කවුද? කවුරුවත් වැවුවද නිවන? නෑ. අපි තමන් විසින්මයි මේ නිවන වහගත්තේ. අපි කිව්වොත් බොහොමයක්නේ. අපි කිව්වොත් බොහොමයක්. සම්මුතියට අපි කියලා කියනවා අපි එකට දෙමව්පියෝ, සහෝදරයෝ, ඥාතියෝ, ඊළඟට බිරිඳ, ආවහුව නාම ස්වාමි පුරුෂයා, දරුවෝ ওই විදිහට මේ සංසාරේ. නමුත් අපි ආවේ තනියමයි කියලා මන්ත්‍රයක් වගේ මෙනේ. මන්ත්‍රයක් වගේ තමන් ජාතිය දුකයි කියලා දකි. මරණානුස්සති භාවනාව තමන් මෙනෙහි කරනවා නම් මරබියක් ඇති වෙන්නේ නැහැ. මරණයේ ඉදිරියේ අකම්පනීයයි. ඊළඟට අපි වයසට යනවා. ඒකත් මෙනෙහි කරන්න ඕන මන්ත්‍රයක් වගේ. ලෙඩ නොවන කෙනෙක් ඉන්නවද මෙතන? දැන් මේ කාල වකවානු තුල මොන ලෙඩ වලට අපි භාජනය වෙලා ඇද්ද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, මේ පංච ඉන්ද්‍රියන් විතරම එක එක ආකාරයෙන් අපි ආධාර කරගෙන ලෙඩ කර ගන්නවා අපේ හිත. කායික රෝග හැදෙනවා තමයි මේවට. නමුත් මේවා ආධාර කරගෙන තවත් ලෙඩ අන සම්මුති මරණය. මැරෙනවා. මේව තමන්ගේ බුද්ධිය තුළින් තමන් දකින්නවා නම් මේ හැම දෙයකම තියෙන ආදීනවය තමන්ට පුළුවන් සියලුම දේවල් මධ්‍යස්ථ භාවයෙන් පරිභෝජනය. අන්න එකට කියනවා මජ්ක්‍ධිමා ප්‍රතිපදා. කාමසුකල්ලිකාණ යෝගයට නැතු වෙන්නේ. කාමය කියන එක තමන් දැඩිව අල්ලගන්න දැඩිව ඇලුනොත් තමයි ඒකට උපාදාන වුණොත් තමයි ඒව දාලා යන්න බැරි සත්‍යයක්. දරුවා වුණත්, ස්වාමි පුරුෂයා වුණත්, මේ කවුරුත් තනියමයි සම්මුතියට මේ අපි කවුරුත් අඳුන ගන්න දාපු අය වුණාට මේ කවුරුත් තනියමයි ආවේ. මේවා යථාර්ථ තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ කරගෙන මේවට කියන ප්‍රඥප්තිය. මේ හැම දිනාටම දාලා තියෙන නමක්. මොකටද දාලා තියෙන්නේ? වෙන්වින් වශයෙන් හඳුන ගන්න. නේද? එතකොට මේවට බුදුහාමුදුරු දේශනා කරන්නේ කොහොමද? නාම කියලා. බුදුහාමුදුරු දේශනා කරනවා රූපං ජීරති මච්ඡානං නාම ගොත්තන්න ජීරති. රූපේ දිරනවා ශනියක් පාසා. නාම ගොත්තන්න ජීරති. දැන් මේ මැරිච්ච මේ මිය පරලෝ යන්ට යෙදුණු ජයදේව කියන නම මතක් වෙනකොටම රූප කලාප මැවිලා පේන්නේ නැද්ද? එයාගේ කටහඬ තමන්ට ආවර්ජණය වෙන්නේ නැද්ද? එයා කතා කරු. එයාගේ හැසිරීම රටාව, එයාගේ ජීවන රටාව කොයි විදිහටද මේ ඔක්කොම අලුතෙන්ම ලැබෙනවා. අලුත් පැටියක් හැටිය. කොහොමද? එච්චරට දිනුනේ මේ තාක්ෂණය. මේ තාක්ෂණය මේක තමයි ඔය අපි පරිභෝජනය කරන ඇල්පෙනෙත් ඉඳලා සියලුම දේවල් නිර්මාණය කළේ. කොහොමද? නාම හරහා. නාම කියන්නේ මොකද්ද? සිත
සිත මුල් කරගෙනයි මේ ලෝකේ අපි පරිභෝජනය කරන සියලුම දේවල් මේ විශ්ව ධාතු ආධාර කරගෙන නිර්මාණය වෙලා තියෙනවා. දැන් තමන්ගේ බුද්ධිය තුළින් තමන් මේක දකින්න ඕන. අන්න දකින්නකොට අපි මොකද්ද මේ කොහෙද මේ යන්නේ? අපි මේ මුලා වෙලා නේද ඇවිල්ලා තියෙන්නේ? අපට වැරදිලා නේද? මට වැරදිලා නේද? අන්න තමන් වැටෙනවා හරි පැත්ත. ඊ පැවිදි කවුරුත් එහෙම තමයි. මේ අවිද්‍යාව නිසා නේද අපි මේ සංසාරේ සැරිසැරුවේ. වහාඳුරු දේශනා කරනවා අවිද්‍යාව කියන එකෙන් තමන්ගේ බුද්ධිය මෙහෙवला පැහැර වෙන්න උත්සාහයක් ගන්න. මුලා වෙලා ආවා කියලා තමන් දකිනවා නම් අන්න අවිද්‍යාව නිසා මම මේ මුලා වුණේ කියලා තමන් දකින්න. එහෙනම් නුමුලාව කටයුතු කරනවා. එහෙම කටයුතු කරනකොට තමයි බුදුහාමුදුරු දේශනා කළේ. අපි කොයි මොහොතේ අනුතුරකට භාජනය වෙයිද කියන්න පුළුවන්ද? උදේට ගෙදරින් යන කෙනා නැවතවරක් ගෙදර එනවා කියලා අපට පුළුවන් ස්ථිර වශයෙන්ම නිගමනය කරන්න. අවුරු හෝ වේවා. පාසල් යන දරුවා කොතෙන්දී කොයි ආකාරයට මොන අනුතුරට භාජනය වෙයිද? කොයි විදිහට මරණය සිද්ධ වෙයිද? එහෙනම් මේක ස්ථිර භාවයක් නැහැ කියලා Tamanට දැනෙන්න ඉපැයි. ඒ හැම දෙයක්ම Tamanට දකින්න පුළුවන් Tamanගේම බුද්ධිය තුළින්. Taman ඔය බම්බයක් පමනෝකට හැමදාම දෙන්න ඕන නඩත්තුව දෙන්න ඕන නේද? නොදීන්න පුළුවන්ද? ඕකට අපි දෙනවනේ අර වාහනයකට ඉන්ධන දෙනවා වගේ. හැම දෙයක්ම දෙන්න එපේ. ආහාර දෙන්න ඕන. හැට ප්‍රියයි, නාසයට සුවඳයි, දිවට රසයි කියලා එන සංඥාව එනකොටම දෙන්න ඕන. නැත්තම් ඉන්න බෑ. එහෙම නේද? ඒ හැම දෙයක් සිදු කරන අවස්ථාවේ Taman දකින්න උත්සාහයක් ගත්තද මේ හැම දෙයකම? ඒ වෙලාවේ Tamanගේ හිතට අර ඇහැට ප්‍රිය, නාසයට සුවඳන හිතට පෙරේතකමක් ආවේ නැද්ද? එනවනේ. පෙරේතය ඇවිල්ලා එතනට. ඇයි ඒ? රස තෘෂ්ණාව. සුවඳ තෘෂ්ණාව. අන්න පෙරේතය. අන්න එතකොට මේ හැම දෙයක්ම අවකාලිකයි කියලා Tamanට Tamanගේ බුද්ධිය තුලින් දකින්න පුළුවන්. කොහොමද දකින්නේ? මේවා නාසයට සුවඳයි, දිවට රසයි කියලා මේ ගත්තට මේවා දත් වලට හැපිලා, කෙලවලට මුසු වෙලා, මෙතනින් පල්ලෙහාට යනකොට දැන් Tamanට Tamanගේ සම්බුද්ධිය තුලින් මේක ආවර්ජනය කරන්න පුළුවන්. මෙනෙහි කරන්න පුළුවන්. දාන්නකො බලන්න හදිසි පිළිකුලක් ඇවිල්ලා. බලන්න පුළුවන්ද? පුළුවන්ද බලන්න? ඒතර තේරෙනව නේද Tamanට? මේ හැම දෙයක්ම తాවකාලිකයි කියලා. ඔන්න ඔය අවබෝධය තමා තුලින් මතු කරගෙන තමන් මේ පරිභෝජනය කරන සියලුම දේවල් පරිශීලනය කරන්න. යාන වාහන වුණත් අනේ අපි එනකොට අරන් ආවේ නෑනේ. මං එනකොට අරන් ආවද? කොහොමනේ කරා? අන්නේ හිත ඇති කරගෙන, ඒ අවබෝධය ඇති කරගෙන තමන්ට මේ හැම දෙයක්ම පරිශීලනය කරපුලා ඕන වෙලාවක දාලා යන සූදානම්. උපාදානය කියන එක නෑ. ඇලිලා නෑ ඒකට. දරුවන්ට යුතුයකම් කර ඉෂ්ට කරනවා. දෙමව්පිය හැටියට අනේ මේ සම්මුතියට මට දාව බිහි වුණා මේ දරුවා. නමුත් අනාදිමත් කාලයක් සිටි මව්වරු පියවරු කී දෙනෙකුට දාව බිහි වෙන්නේ නැ ගමනක්ද? මොන ආත්මවල ඉපදී විදින ගමනක්ද? ඒ ගෙනාපු ශක්තිගුණට අනුව තමයි යාගේ හිත ක්‍රියාත්මක වෙන්නේ. යාගේ හැසිරීමට ඒ විදියට සංසාරගත පුරුද්ද. මේකට කියන සක්කාය දිට්ඨි කියලා. සක්කාය දිට්ඨි කයට සාපේක්ෂව තමයි සුවකයි ක්‍රියාත්මක වෙන්නේ. මේක දකින්නේ ප්‍රඥාවන්තයා පමණයි. සීලවන්තයා පමණයි. ප්‍රඥාවන්තයා වහවා හිස ගිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නාසේ මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවා. ඒක තමාගේ බුද්ධිය තුලින් අවබෝධ කරගෙන තමන් මේ උතුම් ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට තමන් ඉන්නේ මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියන තැන. ඊළඟට තිබුණ තත්වයෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා. දුකක් ඇති වුණේ මම මේ වැරදි විදියට වැරදි පැත්තෙන් සැපෙහුව නිසා කියලා තමන්ට තමන්ගේ බුද්ධිය තුළින් දකිනකොට දුකක් ඇති නොවන ආකාරයට
මේ හැම දෙයක්ම තිබුණ තත්වයෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා කියලා තමන් දකිමින් තමන් කටයුතු කරනවා. අන්න එතකොට අනිත්‍ය සංඥාව මෙනෙහි කරනවා. අර මේකට මේ කූඩුවට මේ ශරීර කූඩුවට කවනකොට ඒ වගේම නාවනකොට ඒ වගේම මේක අඳුන් ආයිත්තන් වලින් අඳනකොට මේ හැම දෙයක්ම තමන් පරිශීලනය කරනකොට මේ හැම දෙයක්ම තමාගේම බුද්ධිය තුළින් විමර්ශනය කරමින් තමයි තමන් මේ සීල. එහෙනම් තමන් ඉන්නේ ධර්මයත් එක්කයි. ওই බඹයක් පමණ ඔකට තමන් කවනවා, පොවනවා, නාවනවා, අඳවනවා වගේ මේ ධර්මයත් තමන් ඖෂධයක් හැටියට පරිභෝජනය කරමින් තමයි සම්මත ලෝකේ සියලු දෙනාත් එක්කම සම්බන්ධකම් පවතින. කොච්චර ප්‍රභාෂ්වරද. මේකට වෙලාවක් අවශ්‍ය වෙනවද? අවශ්‍ය වෙනවද? කාගෙන්වත් අවසර ගන්න ඕනද? තහංචක් පනවල තියෙන කවුරුවක්වත් නෑ නේද? මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන මුදල් ඕනද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ ගම්බීර ධර්මයක්. බුදුහාමුදුරුවෝ දේශනා කළේ නුඹලට මාව දකින්න පුළුවන් ආමිෂ තුලින් නෙමෙයි. නුඹලට මාව දකින්න පුළුවන්කම ලැබෙන්නේ මා මේ මගේ ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගත්ත මේ උතුම් ධම්මානු ධම්ම ප්‍රතිපatti තුලින්. නුඹලට තියෙන බුද්ධිය. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මගේ ගැලවීම තියෙන මා ළඟයි. සම්මුතියට මම කෙනෙක් හිටියට පරමාර්ථ පැත්තේ මම කෙනෙක් නෑ කියලා තමන්ගේ ස්වම්බුද්ධියෙන් තමන් දකිනවා. මේ මිරිඟුව පසුපස ආපු මෝරැළ වගේ අපි මම මේ සංසාරේ සැරිසැරුවා. සංසාර බය දකිනවා. දකින්න මොකද වෙන්නේ? නිවෙනවා. රත් වෙනවද? නෑ, රත් වෙන්නේ ඉඳ විදිහක් නෑ. අන්න කයෙන් කරන අකුසල් වලින් බැහැර වෙනවා. පාණාතිපාතා, අදින්නාදාන, කාමීසු මිච්ඡාචාර. ඔය එක ශික්ෂාපදයක් තුල ශික්ෂාපද පහම ගැබ්බෙලා තියෙනවා. හාමුදුරුවෝ දේශනා කරන්නේ මේක තමන්ගේ බුද්ධිය තුළින් දකින්න. කිව්පමණින් පිළිගන්න එපා. තමන්ටත් තියෙන බුද්ධියක්. තමන්ටත් තියෙනවා තමන්ට ගෝචර වෙච්ච යම්කිසි ප්‍රතිපත්තියක්. මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා තමන්ගේ බුද්ධිය තුළින් දකින්න උත්සාහය කරනවා. වචනයෙන් කරන අකුසල් හතරක් තියෙනවා. මුසාවාදා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා, පිසුනා වාචා. දැන් තමන් මේ සංසාර බය දකිනකොට ඔය වචනෙන් කරන අකුසල් වලින් බැහැර වෙනවා. සිත මුල් කරගෙන තමයි ලෝභ, දේශ, මෝහ කියන මේ අකුසල් සිද්ධ වෙන්නේ. මේ අකුසල් සියලු 10ම සිද්ධ වෙන්නේ සිත මුල් කරගෙනයි. තමන්ට ඒක දැනෙනවා. එහෙනම් සිත පාලනය කරගත්තා නම් සිත කියන්නේ අහවල් හැඩයක් කියලා කියන්න පුළුවන්ද? දැන් අපි සිංහලෙන් කියන සිත කියලා, ඉංග්‍රීසියෙන් කියන සිත කියලා. නෑ, ඉංග්‍රීසියෙන් කියන මයින්ඩ් කියලා. භාෂාවල් 100ක් තියෙනවා නම් 900ක්. එහෙනම් මෙතෙක් කල් අපි මේ ප්‍රඥප්තිය අල්ලගෙන නේද මේ දුක් විඳින්නේ. මේ නාම අල්ලගෙන දුක් විඳින්නේ. බුදුහාමුදුරු දේශනා කරේ මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. මේක තමාගේ බුද්ධිය තුළින්. අන්න ඒ පිළිවෙත අනුගමනය කරන ජරාවටපත් වෙනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, ලෙඩ වෙන මේ ශරීරේ මම මොකටද මේක දැඩිව අල්ලගන්නේ? අපි දැඩිව අල්ලගත්තා පින්වතුනි. ඊළඟ ප්‍රියේ විප්පයෝගෝ දුක්ඛෝ, දැන් මෙයා නැති වෙච්ච ළඩ දුකයි. එහෙම නේද? මරණ වෙලාවේ සතුටෙන්ද මේ මරණේ බාරගත්තේ? හිතට සංවේගයක් ආවේ නැද්ද? ඇඬුව නැති කෙනෙක් ඉන්නවද මෙතන? ඉන්නවද? දැන් මේ පුතාගේ අම්මා ඉන්නවනේ? අම්මා නැතිලා. කොහොම හරි මේ සම්මුතියට මේගොල්ලත් එක්ක හිටපු කෙනෙක් නැති වුණේ තමන්ගේ ප්‍රිය කෙනෙක්. ප්‍රිය විප්පයෝග දුක්ඛ. දැන් එයා මැරිලා. අප්‍රිය සම්පයෝග දුක. අපි කැමති දේ එයා නැහැ. මේක තමයි ලෝකේ ස්වභාවය. යං කිච්ච නලබති සම්පි දුක්ඛං. තමන් කැමති දේ කැමති ආකාර නැති වෙන දුකයි. මොකද්ද මේ සම්මුතියට? මස් ඇසින් බලනකොට නිත්‍ය සුඛ ආත්ම කියන මම මගේ මිත්‍යාවට ගොදුරු වෙලා බලනකොට මේ හැම දෙයක්ම අනිත්‍යයි, මේ හැම දෙයක්ම කෙලවර වෙන දුකකින් කියලා සම්මුතිය තමන් දැකලා මේ හැම දෙයක්ම අනත්ත් තත්ත්වයටපත් වෙන කියලා මේ ලෝක ස්වභාවය දැක්කනම් දුකක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න පුළුවන්. අන්න තණ්හාවෙන් බැහැරව.
තණ්හාවෙන් බැහැර වුණා කියලා කියන්නේ තණ්හාව කියන එක ශේකරා. අන්න දුක්ඛ සමුදය ඥාන. මේක තමයි අපට බුදුහාමුදුරු මත කරගන්න. පංච උපාදානස්කන්ධයෙන් බැහැර වෙන්න. මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වුණොත් තම තමන්ගේ බුද්ධිය තුලින් අද්දුටුවයි සත්‍යයයි නිවීම තමගේ බුද්ධි පිළිම ගන්න පුළුවන්. දැක දැක නිවෙන්න පුළුවන් කියන්නේ. අන්න ඒ විදිහට බුදුහාඳුරු ක්‍රියාත්මක තමයි බුදුහාඳුරු දේශන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධෙන් තමන්ට බැහැර වෙන්න පුළුවන්. මස්සසින් බැහැර වුණා නැනස කියන එක පාදාගෙන ප්‍රඥාව තමගේ බුද්ධි පිළිම ඒ පිළිවෙත මතු කරගන්න ශක්ති ප්‍රමාණයට තමගේ ළඟ තියෙනවා සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය ප්‍රබලයි. ඒක වෙනන සුළු සද්ධාාවක් නෙමෙයි. ඉන්ද්‍ර කීලයක් වගේ අෂ්ට ලෝක ධර්ම ඉදිරියේ කම්පා වෙන්නේ. ජීවිතේ ගියත් ශික්ෂාපද පහ කඩන්නේ නැහැ. බොහොම හොඳට පිළිවෙත ආරක්ෂා කරනවා. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා. විරි ඉන්ද්‍රිය ප්‍රබලයි. කෙලස් තබන වීර්යය තියෙන. සම්මා දිට්ඨිය තුල ඉන්නේ. සම්මා සංකප්පයත් තමාගේ බුද්ධිය තුලින් මතු කරගන්න. නිත්‍ය සුඛාත්ම කියන මිත්‍යාවෙන් බැහැර වුණා නම් තමන් ඉන්නේ නෙක්ඛම්ම සංකල්පනා තුල. සම්ම සංකප්ප. අවිහිංසා සංකල්පනා තුල. අව්‍යාපාද සංකල්පනා තුල. දොරටුපාලය ශක්තිමත්. ඊළඟට සතියක් තියෙන මේ විදිහට. සම්මා දිට්ඨිය කියන්නේ සතිය. සද්ධාවයි වීර්යයයි බොහොම හොඳට තියෙනවා එක හා සමානව සතියයි සමාධියයි ඒ හා සමානව තියෙනවා අන්නේ තුලින් ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රබලයි ඉන්ද්‍රිය බල ධර්ම පහ තමන්ගේ බුද්ධිය තුලින් මතු කරගන්න ශක්ති ප්‍රමාණයට ඕනෑම කෙනෙකුට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝමං පස්ස මාව දකින්න කැමතිද බුදුහාමුදුරුවෝ දකින්න බුදුහාමුදුරුවෝ කියන්නේ බුද්ධිය එහෙනම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. තමන්ගේ බුද්ධිය තුලින් මේන චෛසික ධර්මයන් දැකලා අකුසලයක් එනකොට ඒක ප්‍රහාණය කරන තැන හිටියානම් කුසලයේ තව තවත් වර්ධනය වෙන තැන හිටියානම් තමන් ඉන්නේ කොහොමද? උපන් කුසල් වැඩි දියුණු කරමින් නූපන් කුසල් උපදෝමි. උපන් අකුසල් යටපත් කරමින් නූපන් අකුසල් නූපදින තත්ත්වෙට තමන් ක්‍රියාත්මක වෙයි. අන්න එකට කියනවා සතර ධම්මක් විරිය ප්‍රධම් කියලා. අන්නේම කෙනාගේ හිත සංවර වෙනකොට කය වචන සංවර වෙනවා. අන්න එතකොට සම්මා වාචා තුළ ක්‍රියාත්මක වෙනවා. සමා හිත සමනය වෙච්ච හිත. ඒකට කියන මහග්ගත හිත. මේ මහග්ගත හිත තියෙන කෙනා අෂ්ටලෝක ධර්මී. තවත් කෙනෙකු විවේචනය කරන්න යන්නේ. තමන්ටම ඇඟිල්ල දික් කරලා තමන්ගේ බුද්ධිය තුලින් තමන්ගේ යහපත් පැත්ත වර්ධනය කර ගන්නවා ධම්මානුධම්ම ප්‍රතිපatti තුළ ක්‍රියා. අන්න ඒ පිළිවෙත තුලින් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ අර අපි වහගත් නිවන කියන එක නැවත වරක් විවෘත කරන්න පුළුවන්. විවෘත දහම නිදහස් දර්ශනයක් කාමච්ඡන්දිය කියන එක අපේ බුද්ධිය තුළින් ප්‍රහාණය කරන්න පුළුවන්. ව්‍යාපාදී තරහ එනකොටම දැකලා ඒකේ ආදීනවේ තමා තුලින් මට අනේකින් බැහැර වෙන්න පුළුවන්. තීන මිද්‍ය අපිට බොහොමයක්ම කුසලයට වඩා අකුසලයේ තමයි ඉස්සරහට තල්ලු වෙන්නේ. හොඳයි නැද්ද? අපිට කුසලයක් කරන්න කොච්චර අපි වෙහෙස වෙන්න ඕනද? මේ පුරුද්දනේ තියෙන්නේ. නමුත් මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට අර අකුසලයේ කියන එක ආදීනවේ දකින්නකොට කුසලයටම හිත තියෙන්නේ. අකුසලේ එනකොටම Taman දකින්නවා. දොරටුපාලය ශක්තිමත් අධි ආරක්ෂක කලාපයක්. Taman දැකලා Taman එතනම එක ප්‍රහාණය කරන වැරදි ට්‍රැක් එකට වෙදිච්ච ගමන්ම Taman දකින්නවා එතනම. දැකලා හරි පැත්තට Taman වැටෙනවා. ඒ විදිහට ක්‍රියාත්මක වෙනකොට උද්දච්ච කුක්කුච්ච සිත විසිරෙනවා. දකින්නවා එතනම. විසිරෙන්නේ නැත්තේ නෑ. නිවන් අවබෝධ කරගන්න තා සෝවාන් මාර්ගඵල සකෘදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල රහත් මාර්ගය කියන්නේ 88යි. තව ඵල තියෙනවා තව 12ක් අපි මතු කරගන්න ඕන. ඔය 12 අර 88ට වඩා ප්‍රබලයි පිටුට. අකුසලයටම තමයි. මොකද අනුශය නගිනවා.
පරිඋට්ටාන වීතික්කම අනුසය. මේක නැකිටින කොයි මොහොතේ ඇවිදින නැකිටිනවද දන්නේ. තමන් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා නම් තමා තුළින් තමන්ගේ බුද්ධිය මේවලා දකින්න පුළුවන්. එතනම ප්‍රහාණය. කෙලස් තබන වීර්යය තමන්ගේ ප්‍රබල වෙන තරමට තමන්ට පුළුවන් මේක. විචිකිච්ඡාව සැකේ නැමැති බීජය අපිට මොන පැත්තකින් එනවද කියලා කියන්න බෑ. මේක තමා තුළින් දකින්න. තමාගේ බුද්ධිය මේවලා දකින්නකොට තමන් ඒකත් ප්‍රහාණය කරනවා. සතර අපායන් නිදහස් වෙන්න. කැමතිද සතර අපායන් නිදහස් වෙන්න? තිරිසන් අපායෙන්, අසුර අපායෙන්, പ്രേත අපායෙන් නිරේ නිදහස් වෙන්න කැමති නම් මෙන්න මාවත. කියුපමණින් පිළිගන්න එපා. තමාගේ බුද්ධියට දාලා තමන් විසින් විමර්ශනය කරලා සුණාත ධාරේත චරාත ධම්මේ තමන්ට ගෝචරින් විදිහට දකින්න උත්සාහය කරගෙන මේකෙන් තමන්ට අභ්‍යන්තරික සැපයක් තියෙනවා. අනිත් මේ පංචේන්ද්‍රයන් ගෝචර වෙන්නේ බාහිරින් අපි ලබා ගන්න සැප తాවකාලිකයි. මේවා ජලයෙන් විනාශ වෙනවා. මේ බාහිර අපි පරිභෝජනක සියලු දේවල් හොඳයි නැද්ද? විනාශ වෙන්නේ නැද්ද ජලයෙන්? ගින්නෙන් විනාශ වෙන්නේ නැද්ද? දැන් පහුගිය කාලවකම දැක්කේ නැද්ද ඒවා? හොරුන්ට ගන්න බැයිද? මේ පරිභෝජන දේවල් රජුරවන්ට ගන්න බැයිද? රාජසන්ත කරන්න බැයිද? නමුත් මේක ගන්න පුළුවන්ද කාටවත්? මේ තමන්ගේ බුද්ධිය තුළින් තමන් මතු කරගන්න මේ සැපය. කල්යාණ මිත්‍රයා. ඒ තමයි කල්යාණ මිත්‍රයා. තමන්ගේ හැම දේ කවුරු තමන්ව අත්හැරියා. තමන්ගේ ළඟ ඉන්න තමන්ගේ කල්යාණ මිත්‍රයා. තමන්ගේ සැපේ තියෙන. නිවන් අවබෝධ කරගන්නකොට මෙන්න මේ කල්යාණ මිත්‍රයා තමයි තමන්ගේ නිවන් අවබෝධ කරගන්න ශක්තිය ඇති වෙලා තියෙන්නේ. ආධාරික තියෙන්නේ. දැන් මේ සම්මත ලෝකේ මේ මිනිස්යාගේ ඥාතිවරු ගියාද සෝන ළඟට විතරයි ගියේ. එතන නැවතුණාද? නැවතුණාද? නෑ නේද? මේ හැම දිනාටම ඕක නේද? ආරාධනාව නොමෙතුනේ නේද ආවේ? මේක මෙනෙහි කරන්න. ආරාධනාවක් නොකර නේද යන්නේ? මේගොල්ලෝ දාලා යනව නේද? එනකොට hina වෙලා පිළිගත්ත යනකොට අඬවගෙන යනවා. එහෙනම් පින්වතුනි සංසාර බය දකින්න. සංසාර බය දැකලා තමන්ට මේ කාම ලෝකේ තියෙන සියලු දේවල් තමන් ඒ තුලින් තමන්ගේ මධ්‍යස්ථ භාවයෙන් යුතුව සැපය ලබන්න. මේකට කියන මච්චිමා ප්‍රතිපදා. ඒ මැදුම් මාවත ඔස්සේ ගමන් කරන්න ඕනම වෙලාවක දාල යන හිත ඇති කරගන්න මරණයේ ඉදිරියේ මරණය එනකම් බලන් ඉන්න. මේ ප්‍රතිපත්ති තුල කියන්නේ. මරබියක් ඇති වෙන්නේ. ප්‍රතිපත්ති තුල නැති කෙනා අදිශේවත් පපුව මාරුතුණු හැදුනොත් සමහර වෙලාවට මරබියක් එන්නේ. ඇයි ඒ? ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල නැහැ. ඒකෙන්ම Tamanට තමන් මරණය ලං කරගන්න. මේ ප්‍රතිපත්ති තුල ඉන්න කෙනා ධර්මානුකූලව ජීවත් වෙන්න ඉන්න කෙනා මරණයේ ඉදිරියේ හිනාවෙන් මුණ දෙන්න පුළුවන්. මරණයට හිනා වෙනවා. සතුටේ. මොකද සම්මුති මරණය, එක්ෂණික මරණය වගේ සම්මුති මරණය ජයගත්තා. සමුච්ඡේද මරණයටපත් වෙන ශක්තිය තමයි මතු කරගන්නේ. මරණය මරන්න පුළුවන් ශක්තිය තමයි ළඟ තියෙන. අමරණීයයි. ඒ අමරණීය තත්ත්වයටපත් වුණා කියන්නේ මරණය ජයගත්ත කියන එකයි. සෝවාන් මාර්ගඵල ලැබුවා කියන්නේ මරණය ජයගත්ත සත්ත්ව පුද්ගල ස්වභාවයට එහා ගිය එකක් තමාගේ බුද්ධිය තුලින් මතු කරගත්තා. ඔන්නෝක තමයි බුදුහාඳුරුව අපට මහා කරුණාවෙන් දේශනා කළේ. ඒ අනුව කටයුතු කරා. ඔබ හැමදෙනා මේ දහම් විද අමාවැස්සක් වේවා. සංසාර බය දකීවා. මේ ගෞතම බුදුසසුනේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමි සැනහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න. ඔබ හැමදෙනාටම හේතු වාසනා වේවා.
හොඳයි මේ පින්වත් පිරිස ධර්ම ශ්‍රවණී කළා. ඒ වගේම දැහැත් ගිලම්පස ඊට ප්‍රථමයෙන් පූජා කළා. මේ පින්වත් පිරිස මේ තුලින් නොනැසෙන ධනයක් රැස් කරගත්තා. දැන් අපි ළඟ තියෙන ධනයක් නේද? දැන් අපි මේක පරිත්‍යාග කරනවා. ත්‍යාග කරනවා කාටද? අපි නමින් අපිත් එකට එකතු වෙලා හිටපු සම්මත ලෝකයේ ඒ සඳහන් කරන W ජයදේව පින්වත් මහත්මයා ඇතුළු මේ හැම දිනාගෙම වරිග પરම්පරාවේ මේගී පිරිසින්න පුළුවන් මේ පවුල් සම්බන්ධතාව. ඒ හැම දිනා මේ ධර්මයේ ශ්‍රවණය කරපො ඔබ හැම දිනාගෙම මේගී පිරිසින්න පුළුවන්. ඒ හැම දිනාම සිහිපත් කරගන්න. ඒ මේගී හැම දිනාටම මේ පින් අනුමෝදන් වීමෙන් යම් සසර අතවැරද්දක් නිසා දුගතිගාමී ස්ථානික උප්පත්ති ලබා දුගතිගාමී ස්ථානයේ මේ දේවා සුගතිගාමී තත්ත්වයටපත් කෙලවර උතුම් අමහා නිවනින් සැනසීම ලබා ගනිත්වා සාදුකාරය. මේ පරිස්කාර පූජා කරන්නකො දරුවෝ බලන් ඉන්නේ. කක්ද කරන දෙයක් කරන්නකො. අත ගස්සන්න ඕගොල්ලන්. ඒක කරන්න එපා. මම කියනකන් ඉන්න ඕනේ ඔයගොල්ලෝ. සාදුකාරයක්ද? හොඳයි මේ පින්වත් පිරිස අට පරිස්කාර පූජා කළා. ඒ වගේම දහස් ගිලම්පස පූජා කළා. මේ තුලින් මහා කුසල සම්භාරයක් අත්පත් කරගත්තා. ඒ සීල අත්පත් කරගත සීල කුසල සම්භාරය දහම් පඬු පූජා කරන්නද? පූජා කරන්නකෝ දරුවා බලන් ඉන්නේ. පූජා කරන්නකෝ. වට අනුමෝදන් කරන්න එපා. හරි. බලන් ඉන්නවනේ. බය වෙලා වගේ.
හොඳයි. දහම් පඬුරු පූජා කළා. මේ ආකාරයෙන් රැස් කරගත් සීල කුසල සම්භාරයන් අපි ජන්මාන්තරගත වෙච්ච W ජයදේව පින්වතේ මහත්මයාට අවුරුදු 47ක් 42ක් ආයු වින්දනය කරලා හදිසියේ අප අතරින් වියෝ වුණේ. ඒ නිසා ඒ ජයදේව ඇතුළු වරික පරම්පරාවේ මේ ගිය ඥාතීන්ටත් ඔබ හැමදෙනාගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු අපේ දහම් පඬුරු පූජා කළ මේ සීල ආකාරයෙන් පින්කම් වල සම්බන්ධ වෙච්ච හැමදෙනාම මේ ගිය සීල ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා සැපෙන් සැපයටපත් වෙත්වා කෙලවර උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දෙනවා. ඒ වගේම මේ පින්වත් පිරිස වගේම තවත් පිරිසක් මේ පින්කමට සම්බන්ධ වුණා. සදේවලවට අධිපති සක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාඩ විරූඩ විරූපාක්ෂ වෛශ්‍යර සතර වරන්ද විහාමුදුරන් වහන්සේ. මහා බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේ සහම්පති බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේ ගටිකාර බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේ ඇතුළු සියලුම බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලා. ඒ වාගේම අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලා. අටමස්ථාන සොළොස්ථාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා. ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනව දායකත්වය ලබා දෙන්නා වූ මහා විශ්ව විරාජෝත්මයන් වහන්සේ. කතරගම ස්කන්ධ කුමාර දිවිරාජෝත්මයන් වහන්සේ, ශ්‍රී සුමන සමන් දිවිරාජෝත්මයන් වහන්සේ, ශ්‍රී විභීෂණ දිවිරාජෝත්මයන් වහන්සේ, මණිහංකිත නාග දිවිරාජෝත්මයන් වහන්සේ, ඒ වාගේම ඊශ්වර ගණපති නාථ දැරිබුණ්ඩ ගම්බාර සිද්ධ පත්තිනි සරස්වති ශ්‍රියාකාන්ත මහා ලක්ෂ්මී වල්ලියම භද්‍රකාලී මෑණියන් වහන්සේ සියලුම දිවි දේවතාවුන් වහන්සේලා, සූර්ය දිවිරාජෝත්මයන් වහන්සේ, විශ්වකර්ම දිවිරාජෝත්මයන් වහන්සේ, චන්ද්‍ර දිවිරාජෝත්මයන් වහන්සේ, පොළොව මහීකාන්තාවන් වහන්සේ, මේ ගෘහය මේ භූමිය ආරක්ෂා කරන්නව ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඔබ හැමදෙනාගේම නිවෙස් භූමිය ආරක්ෂා ඉෂ්ඨකාමී දෙවිදෙන ඔබ හැමදෙනාගේම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා නවග්‍රහ නවදෙනා වහන්සේලා සීල වෘක්ෂයන්ට සීල වනපෙත් තටාක ගම්නියම් ගම් ඒ සීල දේවල් ආරක්ෂා කරන ග්‍රාම ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලා ඒ වාගේම සීලම දෙවි දේවතාවුන් වහන්සේ ඇතුළු මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවලෝකිත බෝසතාණන් සියලුම බෝධිසත්ව දෙවිවරු සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී දෙවියන්ට බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යාසීසුරු බ්‍රහ්මයාසීසුරු වර්ධනය කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් අමහා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා පළමු කොට දෙවියන්ට බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලාට පින් අනුමෝදන් කරන් අක්කා සතහා ච බොම්මට්ටා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං අක්කා සත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං අක්කා සත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා එත්තවචා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ඒ වාගේම අපි මියගිය ඥාතීන් සියලු දෙනා සිහිපත් කරමු. ඒ වාගේ අපි සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී අපට ඥාති වෙදිච්ච ඇත්තෝ යම් සංසාරත වැරද්දක් නිසා දුගතිගාමී ස්ථානයක පින් බල. ඒ වාගේම සියලු අසල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි ලෝවැසියන් නම් මේගේ සියලුම මේගේ ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා උතුම් නිවනින් සැනසීම ලබා ගැනීමට මේ පින තමන් සියසිතින් කරගත් සමාන සියලු මේගේ ඥාතීන්ට හේතු වාසනා වේවා කියලා හිතාගෙන ඉදං ඕ ඥාතිනං හෝතු ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි දහම් පඬුරු පූජා කරපු අයගේ ඒ වගේම අත්ථ පරිස්කාර පූජා කරලා ධර්ම ශ්‍රවණය කළ මේ හැමදෙනාම බොහෝ කුසල් සිද්ධ කරගත්තා. මේ හැමදෙනාම සම්මත ලෝකේ කරන කින රැකිරක්ෂා කටයුතු වෙළඳ ව්‍යාපාර කටයුතු නැත්නම් ගොවිතැන්පත් කටයුතු නැත්නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැත්නම් ඉදිරි අනාගතයේ තමන් ඉලක්ක කරන යහපත් දේවල් කියන ඒ සියල්ලක්ම මේ උදාාරතර කුසල සම්භාරයේ මහත්ඵල මහානිසංසයක් වෙත්වා. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතකින් මේ පින්කම් සිද්ධ කර කිසිම ලාභ අපේක්ෂාවක් නොද මේ පින්වත්. සංකත කැත්තෙන් බැහැර වෙලා අසංකත තත්ත්වයටපත් වෙන්න උත්සාහ ගනිමින් ශුන්‍ය භාවයේ දකිමින් ශුන්‍ය භාවයේ දකින්න තමයි Tamanට අප්‍රණිත භාවය
පත් වෙන්න පුළුවන් ඉන්නේ. ඊළඟට අනිමිත්ත තමා තුලින් මතු කරගන්න පුළුවන් ඉන්නේ. මේ අනුව තමන්ට ක්‍රියාත්මක වෙලා ශක්ති ප්‍රමාණ තමන්ට අභ්‍යන්තරයේ නිවීමතු කරගන්න පුළුවන්. හැම මොහොතකදී සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවා ගනිමින් සතර ඉරියව්වකදී තමන්ගේ බුද්ධිය තුලින් මේ ප්‍රතිපත්ති තුල ප්‍රායෝගික ක්‍රියාත්මක කියලා මේ සංසාර බය දකින්න භාග්‍ය උදා වේවා. හිසේ සිට පාදාන්තය දක්වා ශරීරයේ යම්සි රෝගකාරකයක් ඇතනම්, අස්වහක් කටවහක් දෝෂාන්ධකාරයක් ඇතනම්, නවග්‍රහ නම දෙනා වහන්සේලගේ යම් අපලුපද්‍රයක් ඇතනම්, මාරක බාධක ඒ රාෂ්ටකයක් ඇතනම්, ඒ සියල්ලම විහිදි විශ්වාසනේ වෙත්වා. යන්නේන ගමන අතුරු ආන්ත්‍රාවෙන්තරව, රාජබයින්තරව, රෝගබයින්තරව, මනුස්සබයින්තරව, අමනුස්සබයින්තරව, ගින්නෙන් වසවිසින්, මැසි මදුරු කුහුඹුවන්ගෙන් විසකුරු සර්පයන්ගෙන්, ජලයෙන් කිසිදු හිංසාවක් පීඩාවක් නොවේවා. ඔබ හැමදෙනාටම උතුම් බුදුගුණ ධම්ගුණ සංඝගුණ බලයෙන්, තෙරුවන්ගේ ගුණ බලයෙන්, දෙවියන්ගේ බ්‍රහ්මරාජයන් වහන්සේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් මේ ලැබුණු සන සම්පatti සහිත මනුෂ්‍යාත්ම වටිනාකම අවබෝධ කරගෙන මේ ගෞතම බුදුසසුනේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනහි බදාල් සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න දෙවියන්ට මේගේ ඥාතීන්ට ඔබ හැමදෙනාටම හේතු වාසනා වේවා. අභිවාදන සීලිච්ච නිච්ඡං මජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.